අයිබෝවන් ICT විද්‍යාවේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්න බලනවා. අද මම මෙම පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එක තමයි ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. Functions of a computer system කියන එකේ 10 ශ්‍රේණියේ දෙවන පාඩමේ chapter 2 වල ප්‍රධාන කොටසක් වශයෙන් දක්වලා තියෙන කොටසක් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. අපි ගිය සතියේ සාකච්ඡා කරපු දේවල් සම්බන්ධයෙන් පොඩි සමරි එකක් නැත්නම් රිවිෂන් එකක් අපි කරමු. මුලින්ම අපේ main functionalities of a computer system නැත්නම් පරිගණක පද්ධතියක මූලික ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුලින්ම අපි ඉගෙන ගත්තා. කියන්නේ input, processing, output, storage කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි මොනවද ආදාන උපාංග නැත්නම් input devices කියන එකට පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වගේම processing කියන්නේ මොකක්ද කියන එක ගැන ඒ වගේම මොනවද output devices කියන්නේ කියන එක සහ output devices වලට උදාහරණ ඉගෙන ගත්තා. ඒ වගේම storage devices ගැනත් අපි ඉගෙන ගත්තා. හරි. ඊළඟට අපි මම ගිය සතියේ රූප සටහන මේක ඉදිරිපත් කළා. වඩාත් වැදගත් කොටස වෙන්නේ මේ පාඩමේ මෙන්න මේ කියන රූප සටහනට අදාළ කොටස. ඒ කියන්නේ පරිගණක පද්ධතියක මූලික ක්‍රියාවලිය functionalities සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. මම මේක ඉතා සරලව ඔයාලට පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ රූප සටහන දැක්කන් පස්සේ ඕනම කෙනෙක්ට ඕනම දරුවෙක්ට පොඩි කන්ෆියුෂන් එකක් නැත්නම් කලබලකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මේක කොහොමද මතක තියාගන්නේ කියන එක. මේක කොහොමද එක එක කොටස් වල ක්‍රියාවලින් අපි මතක තියාගන්නේ? ඒක සම්බන්ධයෙන් පොඩි කන්ෆියුෂන් එකක් ඇති වෙන්න පුළුවන්. හරි. මම මේකට ඉතා සරල උදාහරණයක් මගින් ඔයාලට මේක සම්බන්ධව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම මෙන්න මෙහෙම උදාහරණයක් විදියට තමයි මම මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මුලින්ම බලන්න ඕනේ input output. ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන. අනේ ඒ අතරතුර නැත්තම් ආදානයක් මගින් ප්‍රතිදානයක් නිෂ්පාදනය කරන නැත්නම් data and instructions මගින් කියන්නේ තොරතුරු දත්ත මගින් තොරතුරු නිෂ්පාදනය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි මේ පාඩමේදී උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතා සරල දෙයක් තියෙන්නේ. මේක ඉතාත්ම සරල විදිහට අපේ මිනිස් ජීවිතය නැත්නම් අපේ ශරීරයේ ක්‍රියාවලීන්ට සම්බන්ධ කරගෙන අපි මේක ගැන හිතන්න ගත්තොත් ඉතා පහසුවෙන් අපිට මේව මතක තියාගන්න පුළුවන්. මම ඒක කොහොමද කරන්නේ කියන එක උදාහරණයක් වගේ ඉදිරිපත් කරන්නම්. මුලින්ම ආදාන උපාංග ගැන අපි කොහොමද කලිනුත් කතා කරා ඉදිරියේදී වෙන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආදාන උපාංග වලින් පස්සේ තියෙනවා මෙන්න මෙතන මෙමරි කියන එක. මෙමරි එකට අයිති වෙන කොටස් ඒ කියන්නේ ප්‍රාථමික සහ ද්විතීය මතක නැත්නම් main memory එක secondary memory එක සම්බන්ධයෙන් දෙවනුවට ඉදිරිපත් කළ තියෙන්නේ. ඊළඟට processing අපිට දැන් ආදාන මගින් අපිට දත්ත සහ ඒ කියන්නේ data and instructions ලැබුණාන් පස්සේ ඒක අපි process කරනවානේ. process කරලානේ ප්‍රතිදානයක් විදිහට අපි එළියට දෙන්නේ. එතකොට process කරන එකට අදාළ කොටස් තමයි මේ සංගල වරහන් CPU කියලා තියෙන central processing unit කියන එකට අදාළ කොටස් තමයි ඊළඟට ඉදිරිපත් කරලා තියෙන්නේ. මම කලින් කී වීඩියෝ එකේදී සාකච්ඡා කරා වගේම කොටස් තුනක් තියෙනවා. central unit එක CU, ALU, arithmetic and logical unit සහ memory registers. මෙම උපාංග නැත්තම් මෙම කොටස් සම්බන්ධයෙන් ඉදිරියේදී ටිකක් ගැඹුරු වශයෙන් ටිකක් ගැඹුරකට ගිහිල්ලා පාඩම් මාලාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මෙන්න මේකේ ඉදිරිපත් කරනකොට මම මුලින්ම මේව රූප සටහනේ ඔයාලා කලින් රූප සටහනේ දකින්න ඇති කඩ ඉරි සහ මේ වගේ ඍජු රේඛා. ඍජු රේඛා වලින් අපිට මේක තියෙන පාලනයන්. ඒ කියන්නේ පරිගණක පද්ධතියේ කොටස් පාලනය වෙන ආකාරය තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ.
හරි අපි ගම්මුකෝ අපේ ශරීරයට සම්බන්ධ කරගෙන මම කිව්වනේ මම කලින් සාකච්ඡා කරපු කියපු විදිහටම අපේ මිනිස් ශරීරයේ අපේ සියලුම උපාංග අවයව පාලනය කරන්නේ කුමන ඉන්ද්‍රියෙන්ද? ඒ කියන්නේ අපේ සියලුම උපාංග වලට සංඥා සපයන්නේ ඒවා නිසියාකාරයෙන් පාලනය කරන්නේ මොන ඉන්ද්‍රිය මගින්ද? ඔය ප්‍රශ්නෙට උත්තරය ගත්තන් පස්සේ අපිට එක සැරේටම ඔලුවට එනවා අපේ මොළය මගින් තමයි සියලුම ඉන්ද්‍රීන් සහ අවයවයන් පාලනය කරනු ලබන්නේ. ඒ වගේම තමයි පරිගණක පද්ධතියේ බ්‍රේන් එක brain of a computer system කියලා කියනවා. අපි ඒක control unit එකෙන් තමයි දෙස තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ control unit එකෙන් තමයි සියලුම උපාංග කියන්නේ ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග ඊට processing වලට අදාළනේ කියන්නේ ක්‍රියාවලින්ට අදාළ වන උපාංග සහ මතකයන් සියල්ල පාලනය කරනු ලබන්නේ control unit එක මගින්. ඒක තමයි අපි මුලින්ම මේ සරලව දක්වලා තියෙන්නේ. දැන් ඕනම ළමයෙක්ට මේ රූප සටහන විභාගීකදී හරි පාසලේදී හරි අඳින්න කිව්වොත් මෙන්න මේ ආකාරයට මුලින්ම අඳින්න පටන් ගත්තන් පස්සේ ඉතාලම ලේසි. මොකද අපිට කෙලින්ම මෙම කොටසට අදාළ ලකුණ ගන්න පුළුවන්. control unit එකෙන් අපි කරන්නේ කියන්නේ all the devices controlling all the devices of a computer system. නැත්නම් පරිගණක පද්ධතියක සියලුම උපාංග පාලනය කිරීම සිදු කරන්නේ මෙම control unit එකේ. හරිද? ඊළඟට මම උදාහරණයකින් පැහැදිලි කරන්නම් කොහොමද පරිගණක පද්ධතියක් ක්‍රියාවලිය කරන්නේ කියන එක. එන්නේ ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද කියන එක මෙන්න මේ වගේ කෙටි උදාහරණයකින් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන ඔයාලට පේනවා ඉතින් මම මොකද්ද වෘත්තයක් ඇඳලා තියෙනවා. R කියන්නේ අපි සාමාන්‍ය රේඩියස් එකනේ. ඒ කියන්නේ අරය 7ක් වෙච්ච උණු වෘත්තයක වර්ගඵලය සොයන්න යන්නේ මම මේ කම්පියුටර් සිස්ටම් එක අනුසාරයෙන්. එතකොට අපිට මූලික වශයෙන් දැන් මම හිතන්නේ 5 වසරෙන් පස්සේ 5 වසරේදී වගේ අපිට 4 5 වසරවලදී වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය අපිට කියලා දෙනවා. කියන්නේ 5R වර්ග කියන එක. ඒ කියන්නේ area of a circle. වෘත්තයක වර්ගඵලය සොයන සූත්‍රය සම්බන්ධයෙන් අපිට මුලින්ම ඉගෙනීම් කරනවා. අන්න ඒ වගේ ගානකදී නැත්තම් වෘත්තයක වර්ගඵලය හොයන්න આવුති ඇත්තටම අපේ මොළය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ආකාරයෙන් තමයි මේකදී මම ඉදිරිපත් කරන්නේ. ඒකේ සර්ව සම වෙනවා ඒ විදිහටම සකස් කරපු පරිගණක පද්ධතියක පරිගණක වැඩසටහනක සිදුවන ක්‍රියාවලියට. හරි. මම ඉදිරිපත් කරන්න මුලින්ම අපි R7 වන කියන්නේ අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය සොයනකොට මුලින්ම input devices නැත්නම් අපි ආදාන උපාංග මගින් අපිට මෙම process එක සිදු කරන්න අවශ්‍ය ආදානයන් inputs ලබා ගැනීම තමයි සිදු කරන්නේ. අපිට ඒක paper එකක එනවා. ලියපු දෙයින් අපිට මෙන්න ගැටලුව දීලා තියෙනවා අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය සොයන්න කියනකොට. එතකොට නැත්නම් කෙනෙක් අහනවා වර්ගයේ අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය මට කියන්න. එතකොට ආදානය කොහොමද වෙන්නේ? අපේ ආදාන උපාංග මොනවද මිනිස් ශරීරයේ තියෙන්නේ? අපේ පංචේන්ද්‍රිය. කියන්නේ ඇස කන නාසය දිව ස්පර්ශය පංචේන්ද්‍රයන් මගින් තමයි අපේ ශරීරයට අවශ්‍ය ආදානයන් ලබා ගන්න. ඒ වගේම තමයි අපි ඇහෙන් බලලා හරි කනෙන් අහලා හරි මේ අරය R 7ක් වන වෘත්තයක වර්ගඵලය සොයනකොට මුලින්ම R කීයද කියන එක අපි ඇහෙන් බලලා හරි කනෙන් අහලා හරි තමයි අපේ මොළයට ගන්න. අන්න ඒක තමයි මම පැහැදිලිව මෙතන ඉදිරිපත් කරන්න තියෙන්නේ. කඩේරක් මාර්ගයෙන්. ඒක නැත්තම් data and information flow එක තමයි මේ කඩේරකින් දක්වලා තියෙන්නේ. මුලින්ම අරය 7ක් කියන එක සෙන්ටිමීටර 7ක් කියන එක අපි ආදාන උපාංගමකින් අපේ මොළය ඇතුළට ගන්නවා. ඊළඟට මෙන්න මේක main memory එක. main memory එක කියන එක සහ secondary memory කියන එකේ ක්‍රියාවලිය සරලව පැහැදිලි කරොත් main memory එක නිකන් අපේ සිහිය වගේ. secondary memory එක
අපේ ද්විතීක මතකය නැත්නම් ස්ථාවර මතකය වගේ. අපි එක වසරේ ඉඳන් 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබනවනේ. මුලදී අයන්න ආයන්න කියනවා 1 2 3 4 කියන්න පුරුදු කරනවා. දැන් ඒකෙදි මුලින්ම ඕනම කුඩා වයස ළමයෙක්ට මුලින්ම දෙයක් ඔළුවට ලැබෙනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ මේන් මෙමරි එක නැත්නම් සිහියට තමයි එන්නේ. ආදානුපාංග නැත්නම් අපේ කණින් සහ ඇස් වලින් ලැබෙන දේවල් මුලින්ම සිහියට ගමන් කරනවා. කියන්නේ මේන් මෙමරි එකට ගමන් කරනවා. නැත්නම් අපේ RAM එක කියමුකෝ. RAM එකට ගමන් කරනවා. ඉතින් සිහියට ලැබුණ දෙයක් තමයි අපි ඊළඟට තීරණය කරන්නේ මේක අපේ ද්විතීක මතකේ නැත්නම් ස්ථාවර මතකේ ගබඩා කරලා තියාගන්න ඕනද කියන එක. අපි ස්ථාවර මතකේ ගබඩා කරලා තියන්න ඕන නම් අපි ඒක secondary memory එකේ දැන් කම්පියුටර් එක ගත්තදී secondary memory එකේ තමයි අපි ගබඩා කරන්නේ. අපිට සමහර දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක secondary memory එකේ තියාගන්න. ඔයාට අපි මුලින්ම යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් අකුරක් හරි ඉලක්කමක් මේ වගේ සූත්‍රයක් සමීකරණයක් ඔය ඕනම දෙයක් අපිට දීර්ඝ කාලිනව මතක තබා ගන්න අවශ්‍ය නම් ඒක secondary memory එකේ තමයි අපි ගබඩා කරලා තබන්න ඕනේ. අන්න ඕක තමයි වෙනස. දැන් main memory එක ගත්තන් පස්සේ RAM එක ගැන කතා කරනවා, ROM එක ගැන කතා කරනවා මූලික වශයෙන්. secondary memory එකේදී hard disk එක, ඔය වගේ flash memory, floppy ඔය උපාංග සම්බන්ධයෙන් කතා කරනවා. දැන් මූලික වෙනස තමයි main memory කිව්වන් පස්සේ අපි ඉංග්‍රීසි මීඩියම් ළමයිට කියලා තනවා RAM is volatile කියලා. ඒ කියන්නේ main memory එක volatile. ඒ කියන්නේ current එක සපයන්නේ නැත්නම් අපේ main memory එක අපිට lost වෙනවා. සාමාන්‍ය කම්පියුටර් එකක් හරි මොකක් හරි එකක් UPS එකකින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බැටරි එකකින් ක්‍රියාත්මක වෙන්නේ නැතුව එක සැරේට current එක ගියොත් අපි සේව් කරලා නැත්නම් ඒ ડોකියුමන්ට් එකක් හරි අපි කර හිටපු දේ අපිට ඒක නැවත රිකවර් කරගන්න බෑ. අන්න ඒ දේ තමයි තියෙන්නේ. අපේ සිහිය නැති වෙනවා වගේ තමයි. යම් කිසි අනතුරක් සිදු වෙලා අපිට මොලේට ඩැමේජ් එකක් වෙලා අපිට සිහිය නැති වෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි අපි ඒ වෙලෙදි කර හිටපු සිහියෙන් කර හිටපු දේවල් ඒ අවස්ථාවේදී නැති වෙනවා. නමුත් secondary memory කියන්නේ එකට හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ අපිට කරන්ට් එක ලැබුණත් එකයි නැතත් එකයි ඒක ස්ථාවරව මතකයක බඩා කර තැබීම තමයි secondary memory එකකින් කරන්නේ. අපි එක වසරේදී ඉගෙන ගත්ත ආයන්න 1 2 3 4 කියන ඒවා මේ හැම දෙයක්ම අද වෙනකන් අපිට එක සැරේටම ඔලුවට එන්නේ මෙන්න මේ secondary memory එකේදී අපි කාලයකදී මේව ගබඩා කරලා තිබුණේ හින්දා. අද අපි මේ කතා කරන දේ අපි secondary memory එකේ තා සාර්ථකව ගබඩා කර තිබ්බොත් අපිට ඉදිරියේදී විභාගවලදී ඉදිරියේදී ජීවිත කාලයේදී මේවා අපිට නැවත වාරයක් අපේ ක්‍රියාවලින්ට උපයෝගී කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මම කියපු දේ අතරින් දැන් මුලින්ම මේන් මෙමරි එකට නැත්තම් සැනෙලි මතකය. කියන්නේ ෂණයකින් ඇතිවන මතකය නැත්තම් සිහිය කියමුකෝ. අන්න ඒකට තමයි අපේ මේ ඉන්පුට් එකේ එන්නේ. ඒ කියන්නේ 7 සෙන්ටිමීටර් කියන එක. හරිද? ඊළඟට අපි මේකේ මොලේ ප්‍රොසෙස් කරනවානේ. ඒ කියන්නේ කම්පියුටර් එකෙත් ඒකයි. මම කලින් කිව්වේ CPU කියලා තියෙන්නේ. Central Processing Unit එකෙන් තමයි අපිට අවශ්‍ය සමීකරණ විසඳීම, logical pattern theorem, න්‍යායාත්මක වගේම සංඛ්‍යාත්මක ගැටලු විසඳීමේ කාර්ය සිදු කරන්නේ මෙම CPU Central Processing Unit කියන එකට. ඒකේ මම කලින් කිව්වා වගේ කොටස් තුනක් තියෙනවා. memory registers, ALU, control unit. ඔයාලගේ සිලබස් එකේ දක්වලා තියෙන විදිහට ඇත්තටම තැන් දෙකකදී කියවෙනවා තේරුම් දෙකක්. එක සංශෝධනය වෙන්න ඕන. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕන. මේක දැක්වලා තියෙන විදිහට නම් පෙළ පොතේ දක්වලා තියෙන විදිහට memory registers සහ cache memory කියන එක දෙකම එකක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී ඔයාලට තාක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරන්න හම්බුනොත් තේරෙවි මේ දෙකක් කියන එක. ඒක අපි ඉදිරි පාඩම් මාලාවකදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි දැන් මෙන්න මේ වෘත්තයක අරය සොයන්න ගානේදී මුලින්ම input device එක
ඉන්පුට් එක විදියට ආදානය විදියට 7 සෙන්ටිමීටර් කියන එක තමයි අපි ගත්තේ. අපිට ඊළඟට මතක් ඒක අපි සිහියෙන් ඒ කියන්නේ මේන් මෙමරි එකකින් පස්සේ මෙමරි රෙජිස්ටර්ස් වලට තමයි පාස් කරන්නේ. මෙමරි රෙජිස්ටර්ස් කියන්නේ తాවකාලිකව තොරතුරු නැත්නම් දත්ත සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගබඩා කරලා තබන ඒකක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ALU කියන්නේ arithmetic and logic unit, arithmetic and logical unit. මේකේ තේරුමෙන් අපිට කියන්න පුළුවන් arithmetic and logical unit කියන එකේදී ඒ කියන්නේ arithmetic functions and logical functions තමයි මේකේ ඉටු කරන්නේ. කියන්නේ ඥානාත්මක සහ සංඛ්‍යාත්මක ක්‍රියාවලින් තමයි සිදු කරන්නේ. ඒ සිදු කරන ඒකකයට යන්න කලින් අදාළ දත්ත සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගබඩා කරලා තියාගන්නේ මෙන්න මෙමරි රෙජිස්ටර්ස් කියන කුඩා මතකවල. හරිද? තේරුම් ගන්න පුළුවන් ඇති. ඒ කියන්නේ ප්‍රධාන මතකයේ නැත්නම් අපේ සිහියෙන් මේන් මෙමරි එකෙන් අදාළ ආදාන උපාංග වලින් ලබා ගන්න ලද දත්ත ALU එකට සම්ප්‍රේෂණය කරන අතරතුර ගබඩා කළ තබා ගන්නේ මෙන්න මෙම මෙමරි රෙජිස්ටර්ස් මගින්. හරිද? මෙම ALU එකට ගියන් පස්සේ ඒකෙදි අදාළ ගැටලුව විසඳීම සිදු කරනු ලබනවා. ඔව්. එතකොට අපිට මේක වෘත්තයක වර්ගඵලය නැත්නම් area of a circle වෘත්තයක වර්ගඵලය සොයන්න අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ වෘත්තයක වර්ගඵලය සොයන සූත්‍රය. ඒක දන්නේ නැත්නම් අපිට කවදාවත් බෑ. ඒ කියන්නේ මේ ගාන අපිට හදාගන්න බෑ. එතකොට අපිට කවදා හරි දවසක අපි ඒක ඉගෙනගෙන තියෙන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ එක අවසරේදී දෙක අවසරේදී අපි අයන්න ඉලක්කම් ඉගෙන ගත්තා වගේ මෙන්න මේ A සමානයි 5R වර්ගය කියන සූත්‍රයත් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක අපි ද්විතීක මතකයේ ඒ කියන්නේ ස්ථාවර මතකයේ තැන්පත් වෙලා තියෙනවා. නැත්නම් කම්පියුටර් එක කිව්වොත් සෙකන්ඩරි මෙමරි එකේ තියෙනවා. අපි මේක කවදා හරි ඉගෙන ගත්තන් පස්සේ අපි මේක ද්විතීක මතකයේ මතක තියාගන්නවා. හදිසියෙ හරි ඉස්සරහා එක්සෑම් එකට ආවි ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි කියලා. එතකොට ඒ සූත්‍රය ගත්තන් පස්සේ 5R වර්ගය 5 කියන එකත් අපි වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ 22 බෙදීම 7 7න් 22 නැත්තම් 3.14 කියන අගය සම්බන්ධිනුත් අපි වැටහීමක් තියෙන්න ඕනේ. ඒකත් අපේ ද්විතීක මතකයේ තිබිය යුතුයි. නැත්තම් සෙකන්ඩරි මෙමරි එකේ. ඊළඟට R වර්ගය අපි ගණිතයේදී ඉගෙන ගන්නනේ වර්ග කිරීම නැත්තම් පවර්ස් කියලා කියන්නේ. ඒ වගේ තමයි වර්ගයක් හොයන්නේ කොහොමද කියන එක. R වලින් වැඩි කරලා තමයි වර්ගයක්. ඒකත් අපි මූලික අවස්ථාවේදී ඉගෙන ගත්තන් පස්සේ අපි ඉදිරියේදී මතක තියාගන්න ඕන කියලා අපි ද්විතීක මතකේ නැත්නම් සෙකන්ඩරි මෙමරි එකේ ස්ථාවරව මතක තබා ගන්නවා. දැන් මේ ස්ථාවර මතක තබාගත්තු දේවල් තමයි මෙම ගාන හදන්න. මෙම වෘත්තයක වර්ගඵලය හොයන්න අපි යොදාගනු ලබන්නේ. එතකොට 7යි කියන එක ඉන්පුට් එකක් විදියට. ඒක වෙනස් වෙන්න පුළුවන් නේ. අරේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය සොයන්න අවශ්‍ය සූත්‍ර ආදී සියල්ලම අපේ ස්ථාවර මතකේ නැත්නම් සෙකන්ඩරි මෙමරි එකේ ගබඩා වෙලා තියෙන්න ඕන. හරිද? ඔය මං කිව්ව විදිහටම ඊළඟට අපේ ALU එකේදී අපි කෝල් කරලා ආයිත් අහනවා මෙන්න මේ වෘත්තයක වර්ගඵලය හොයන්න අවශ්‍ය සූත්‍රය මොකක්ද? මම ඒක ද්විතීක මතකයට තට්ටු කරලා තමයි අහන්නේ. නැත්තම් මගේ සෙකන්ඩරි කම්පියුටර් එක සෙකන්ඩරි මෙමරි එකකින් තමයි අපි කෝල් කරන්නේ. එතකොට එයා ගාව තිබෙනවනම් කියන්නේ ස්ථාවර මතකයේ එයාගේ තියෙනවනම් ඒ සමානයි 5R වර්ගය කියන එක එයා උත්තරයක් වශයෙන් දෙනවා. ඊළඟට අර ඒ සූත්‍රයට ආදේශ කිරීම R කියන එකට ආදේශ කරන එක 5 කියන එකට 7න් 22 ආදේශ කරන එක R වර්ගය සොයා ගන්න එක මේ සියලුම ක්‍රියාවලින් සිදු කරන්නේ ALU මගින් arithmetic and logical unit මගින්. එහෙම මෙම ගැටලුව සාධනය කළා අපිට උත්තරේ 154යි කියලා දෙනවා.
එතකොට 154යි කියලා දුන්නෙන් පස්සේ අපි ඒක output devices එකකින් නැත්තම් අපේ ප්‍රතිදාන උපාංගයකට යොමු කිරීම සිදු කරනු ලබනවා. එහිදී අපි කොලයක ලියන්න පුළුවන් ෆයර් වර්ග කියන එක අපි ලියලා output එක විදිහට කොලයක ලියන්න පුළුවන් 154 කියලා නැත්තම් කටින් කියන්න පුළුවන් අර කිව්වා වගේ. අපිට ආදාන මගින් ආවෙත් ඒ විදිහටම තමයි. එක්ක කොලයක ලියලා තියෙන දෙයක් අපි ඇසෙන් දැක්කා. නැත්තම් අපිට ඇහුණු දෙයක් කන හරහා අපි මුලයට ගත්තා. ඒ වගේම තමයි ප්‍රතිදානයක් මගින්. ඒ කියන්නේ ප්‍රොසෙස් කරපු ඩේටා එකක් අපි එළියට දෙන්න යද්දී අපි ඒක ප්‍රතිදාන උපාංග නැත්තම් අර වගේම තමයි. ඒක අපි අතින් ලියනවා නැත්තම් කටින් කියනවා. ඒකට පාස් කරන්න ඕනේ. කියන්නේ යොමු කරන්න ඕන ප්‍රතිදාන උපාංග. එහිදී ක්‍රියාවලිය වෙන්නේ අර විදිහටමයි. මෙමරි රෙජිස්ටර්ස් වලට ඊළඟට අපි ගත්ත පිළිතුර පාස් කරනවා. ඒක අතරමැදි නැත්තම් මොඩරේටර් කෙනෙක් විදිහට තමයි කියන්නේ මේන් මෙමරි එකයි ALU එකයි මොඩරේටර් කෙනෙක් විදිහට තමයි නැත්නම් මීඩියේටර් කෙනෙක් විදිහට තමයි මෙමරි රෙජිස්ටර්ස් ක්‍රියා කරන්නේ. ඊළඟට මෙමරි රෙජිස්ටර්ස් වලට ලැබුණ ප්‍රතිදානය අපේ RAM එකට නැත්තම් සිහියට එනවා. දැන් ගානක් අපිට හදන්න අර විදියට ඉන්පුට් ආවා. අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය මට හොයලා කියන්න. අපි ඒක input devices නැත්තම් කණෙන් හරි ඇසෙන් හරි අපේ මොළයට සම්ප්‍රේෂණය කරා. මොළයේදී තමයි process වෙන්නේ. මොළයට process කරන්න කලින් අපි ඒක සිහියේ තියාගන්නවා. කියන්නේ සිහිය කියන්නේ RAM එක කියන්නේ. ඒ වෙලාවේදී අපි කරගෙන යන වැඩ කොටස් සම්බන්ධයෙන් ෂණයක තියාගන්න මතකයක්. ෂණයක නැත්නම් ඇසිල්ලක්. අපි සිහිය කියන්නේ ඒකයි. අපි සිහිය සම්බන්ධයෙන් කතා කරනවනේ. ඒ කියන්නේ සිහියෙන් ඉන්න කියලා කියනනේ. අන්න ඒ වගේ තමයි. එකම අවස්ථාවක ක්‍රියාවලිය simultaneously විවිධ ක්‍රියාවලියන් සිදු වෙනවා නම් එකම වෙලාවකදී අන්න ඒකෙදී අපිට RAM එක නැත්තම් ප්‍රධාන මතකය එතත් මේ සිහිය කියන දේ තමයි වැදගත් වෙන්නේ. හරිද? අපි දැන් මේ විදියට මෙමරි රෙජිස්ටර්ස් වලට පාස් කරපු අවුට්පුට් එක පිළිතුර අපි සිහියට යොමු කරනවා. සිහියෙන් යොමු කරන් පස්සේ ඒ සිහියෙන් මගින් output devices වලට දෙනවා. ඒක ආයෙත් ප්‍රාථමික මතකයෙන් ගබඩා වෙලා ඒ කියන්නේ ෂණික මතකයක ගබඩා වෙලා තමයි අපේ ප්‍රතිදානය නැත්තම් අපේ අපි කතා කරනවා නම් කටට නැත්තම් අපි ලියනවා නම් ඒ ආකාරයට තමයි output එක සම්ප්‍රේෂණය කරන්නේ. හරිද? මෙන්න මේ මම අන්තිමට දාපු ඊතලය මේන් මෙමරි එකේ ඉඳන් secondary memory එකට මම ඊතලයක් දැම්මා. අන්න ඒකෙන් කියන්නේ අපි මුලින්ම අර කියපු දේ තමයි. ඒ කියන්නේ අපි මුලින්ම ඉස්කෝලේදී ඉගෙන ගත්ත දේවල් අපි සමහර දේවල් පස්සේ පරිහරණය සඳහා පසු පාඩම් වලදී පරිහරණය සඳහා අපි මතක තබා ගන්නවනේ. දැන් මේ මම අර කිව්වා වගේ 5R වර්ගය කියන එක. අන්න ඒ වගේ දේවල් අපි මතක තබා ගන්න අවස්ථාවන් වලදී තමයි ඒ මේන් මෙමරි එකේ ඉඳන් secondary memory එකට ඒ විදියට ගමන් කරනු ලබන්නේ. මං හිතන්නේ ඔයාලට ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. දැන් මේ වගේ රූප සටහනක් කෙලින්ම අර විදියට ඉතා සාර්ථකීර්ණ විදියටම අපි පාඩම් කරන්න ගත්තොත් පොතේ තියෙන විදියටම අර වනපොත් කරනවා කියන්නේ ඒ වගේ විදියට පාඩම් කරන්න ගත්තොත් අපිට නීරස වෙනවා. මේ ආකාරයට ඉතාමත්ම සරල උදාහරණයක් මගින් අපිට මතක තියාගන්න පුළුවන් නම් මේක ඉතාමත්ම පහසුවෙන් අපිට විභාගයේදී වගේම ඉදිරියේදී කටයුතු වලදීත් අපිට මේක මතක් කරගන්න පුළුවන්. මොකද පරිගණක පද්ධතියක ඉදිරියේදී සියලුම දේවල් රඳා පවතින්නේ මෙන්න මේ ක්‍රියාවලිය මත පමණයි. ඒ කියන්නේ අපි ইনফরমේෂන් ටෙක්නොලොජි නැත්නම් කම්පියුටර් සයන්ස් කියන සියලුම දේ රඳා පවතින්නේ මෙන්න මේ මූලික න්‍යාය. කියන්නේ බේසික් කන්සෙප්ට් එක මත තමයි. නැත්නම් ඉන්පුට් process output කියන දේ මත තමයි රඳා පවතින්නේ. මම හිතන්නේ ඔයාලට ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඒකයක් ලැබෙන්නේ නැති. මම අර කිව්වා වගේම මම ප්‍රශ්න කිහිපයක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය විභාග ප්‍රශ්නවල ඉදිරිපත් කරපු දේවල් සහ ටර්ම් ටෙස්ට් වල
නැත්නම් වාර විභාග ඉදිරිපත් කරන ප්‍රශ්න. දැන් මේ පල්ලෙහෙන් තියෙන ඩයග්‍රෑම්ස් දෙකේ ඉදිරිපත් කරන තියෙන ප්‍රශ්න දෙකේම අපිට යමක් හිතන්න තියෙනවා. මේ දෙකේ සියලුම ඒ කියන්නේ අපිට තියෙන අපි කලින් ඉගෙන ගත්ත පිළිවෙලට නැතුව වෙනස් විදියකට තමයි මේ ප්‍රශ්නේදී මේ ඉන්පුට් අවුට්පුට් ප්‍රොසෙස් කියන දේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි එතකොට අපි අර විදියට සංකීර්ණ වශයෙන් අපි අර රූප සටහන පෙළ පොතේ තියෙන රූප සටහන පාඩම් කරන්න පුරුදු වුණොත් ඒක අඳින්න පුරුදු ළමයෙක්ට මේ වගේ ප්‍රශ්නයක් කරන්න හරි අමාරු වෙනවා. අපි න්‍යායාත්මකව ඒක හරියට ප්‍රායෝගිකව ඉගෙනගෙන නැහැ. එතකොට අපිට වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට පැටලෙන්නත් පුළුවන්. හරි. අදට පාඩම මම සමාප්ත කරනවා. මම හිතන්නේ ඔයාලට ඊටාත්ම ප්‍රායෝගිකව සහ සරලව පරිගණක පද්ධතියක නැත්නම් functions of a computer system කියන පරිගණක පද්ධතික ක්‍රියාවලින් සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට හැකියාව ලැබෙන්නේ කියලා විශ්වාස කරනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්න. ස්තුතියි.